හොඳයි අයිබෝන් අපි බලමු ප්‍රශ්නාංක 4 සහ 5 වලට මොනවද පිළිතුරු වෙන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකේදී ප්‍රශ්නාංක 1 2 3 සඳහා පිළිතුරු ලබා දුන්නා. ඒතර ප්‍රශ්නාංක 4 අයන්න තියෙන්නේ තොග පාලනය සම්බන්ධ ගැටලුවක්. ඒතර මේකෙදී අපිට දීලා තියෙනවා ස්වේරෝහල විසින් එක්තරා සිරින්ජ වර්ගයක් දිනකට 100 බැගින් වර්ෂයේ දින 365 පුරාම භාවිතා කරයි. ඒතර වාර්ෂික ඉල්ලුම වෙන්නේ 100 වැඩි කිරීම 365. ඒකේ තියෙන වෙනම දීලා තියෙන සාමාන්‍ය අපිට ගණන් වල අපි පන්තිදී කරපු ගණන් වලදී මීට කලින් කරපු විභාග ගණන් වලදී අපි දැක්කා කෙලින්ම කියනවා වාර්ෂික ඉල්ලුම මෙන්න මෙච්චර ප්‍රමාණයක් කියලා. ඉතින් මේක පොඩ්ඩක් වක්‍රාකාරව දීලා තියෙනවා දිනකට 100යි දින 365යි නම් 365 වැඩි කිරීම 100. ඒක තමයි වාර්ෂික ඉල්ලුම. ඒ කියන්නේ අපේ D කියන එක නේ. D කියන එක වෙන්නේ 100 වැඩි කිරීම 365. හරි. ඊට පස්සේ දීලා තියෙනවා මිල පරාසයක්. ඒ කියන්නේ ගන්නා වූ ඒකක සංඛ්‍යාව අනුව ඒකකයක විකුණුම් මිල සඳහා ඩිස්කවුන්ට් ස්කීම් එකක් තියෙනවා. ඒකක 1000ට වඩා අඩු වෙනනම් 9999 වෙනකන් ඒකකයක් රුපියල් 100යි. 1000 ඉඳලා 2499 වෙනකන් රුපියල් 80යි. 2500ට වඩා වැඩි නම් ඒකකයක් රුපියල් 70 ගාන තමයි විකුණන්නේ. අන්න එහෙම වට්ටම් ලබා දෙන ක්‍රමයක් ගැන කියලා තියෙනවා. එතකොට විකුණුම් මිල කියන එක නිශ්චිතව මේ ගානේ අපිට දීලා නැහැ. විකුණුම් මිල ඒ කියන්නේ විකුණුම් මිල කියලා කියන්නේ සිරින්ජර විකුණන ගාන අපි ගන්න ගාන කියලා කියන්න පුළුවන් ගැනුම් මිල කියලා. ඒතකොට මේ ගැනුම් මිල අපි කියන්නේ ප්‍රයිස් කියන එක මිල කීයද කියලා ගානේ දීලා නැහැ. ඒ සඳහා අවස්ථා 3ක් අපිට තියෙනවා. ඊට පස්සේ දෙනවා වර්ෂයක ඒකක තොග පවත්වා ගැනීම පිරිවැය ඒකක ගැනුම් මිලෙන් 130කි. හරි. එතකොට ඒකක ගැනුම් මිලෙන් 130ක් කියනකොට මේ සඳහා අවස්ථා 3ක් දැන් අපි ළඟ තියෙනවා. මොකද රුපියල් 100න් 130ක් වෙන්නත් පුළුවන් 80න් 130ක් වෙන්නත් පුළුවන් 70න් 130ක් වෙන්නත් පුළුවන්. ඒක අපි තීරණය කරන්න ඕනේ. ඒකක ඇනවුම් පිරිවැය ඕඩරින් කොස්ට් එක CEO කියන එක 1500යි. ඒතකොට මෙතනින් තමයි CH කියන එක එන්නේ. CH සඳහා තමයි අවස්ථා 3ක් තියෙන්නේ. අපෙන් අහනවා සිරින්ජර් මිලදී ගැනීමේ වඩාත්ම හොඳ ආර්ථික පිරිවැසුම් ඇනවුම් ප්‍රමාණය තීරණය කරන්න. අපෙන් අහන්නේ EOQ කියන එක කීයද කියලා. EOQ කියන එක කීයද කියලා. හරි. අමාරු ප්‍රශ්නයක් නෙවෙයි බොහොම සරල ප්‍රශ්නයක්. ඒතර EOQ සඳහා සූත්‍රයක් තියෙනවා. එතනින් තමයි යන්න තියෙන්නේ. අපිට මෙතනදීම පොඩ්ඩක් ඒක සටහන් කළොත් හරි. EOQ නේ හන් EOQ කියලා කියන්නේ වර්ගමූලය ඇතුලේ 2D CO බෙදීම CH. හරි. එතකොට අපි මේකේ උත්තර බැලුවොත් D කියලා කියන්නේ 100 වැඩි කිරීම 365 36500යි. ඊට පස්සේ CO කියන එක තියෙනවා. CO කියලා කියන කෙලින්ම මෙතන තියෙනවා 1500යි නේ. CO කියන ඕඩරින් කොස්ට් එක 1500යි. රුපියල් ඕනේ නැහැ නිකම් අපි 1500 කියලා දාගමු. ඊළඟට තියෙනවා CH කියන එක. CH කියලා කියන්නේ ප්‍රයිස් එකෙන් 130යි. නේ? ප්‍රයිස් එකෙන් 130යි. ඒතර ප්‍රයිස් එක සඳහා අවස්ථා 3ක් තියෙනවා. හරි? රුපියල් 100 වෙන්නත් පුළුවන්, 80 වෙන්නත් පුළුවන්, 70 වෙන්නත් පුළුවන්. එහෙනම් අපි මේ අවස්ථා 3 පරීක්ෂා කරලා බලන්න වෙනවා. අවස්ථා 3ම දාලා බලන්න වෙනවා. කොයි අවස්ථාවද අපිට තෝරගන්න වෙන්නේ කියලා. හරි? ඒතර මේ P සඳහා තියෙන ඔප්ෂන්ස් 3ක් තියෙනවා. රුපියල් 100න් යන්නත් පුළුවන්, 80න් එන්නත් පුළුවන්, 70න් එන්නත් පුළුවන්. පැහැදිලිනේ? හරි? එහෙනම් එන්නේ අවස්ථා 3 අපි චෙක් කරලා බලමු. අපි එහෙනම් white board එකට ගිහලා වැඩි කරමු. හොඳයි. ප්‍රශ්නාංක 4 ආයන කොටස.
කලින් ලියපු දෙයම තමයි 100 වැඩි කිරීම 365 36500යි CO 1500යි CH ගත්තාම ප්‍රයිස් එකෙන් 130යි. මේ සඳහා තමයි අපේ අවස්ථා තුනක් තියෙන්නේ. රුපියල් 100ද රුපියල් 80ද රුපියල් 70ද කියලා. ඒ නිසා අපිට ওই අවස්ථා තුනම බලන්න වෙනවා. ඔය අවස්ථා තුනම බලන්න වෙනවා. හරි. එහෙනම් අපේ පළවෙනි අවස්ථාවක් කියොත් P කියන්නේ රුපියල් 100. නම් එතකොට EOQ කියලා කියන්නේ කොච්චරද? පිළිම සූත්‍රයටම දාලා ගමුනේ. 2යි 36500 වැඩි කිරීම CO කියලා කියන්නේ 1500 බෙදුවා CH. එතකොට CN 130යි නේ. නම් මෙතනත් එක ලියුව CN 130යි. එතකොට මේක සුළු කළාම එන උත්තරේ තමයි 1910යි. එතකොට EOQ ලැබෙන්නේ 1910යි කියලා. ඒ කියන්නේ ඒකක 1910ක් ඒකක රුපියල් 100කින් මිලදී ගන්නවා නම් ඒක තමයි හොඳම ඇනෝම් ප්‍රමාණය කියලා තීරණය වෙනවා. හැබැයි 1910 කියලා එනකොට දැන් මේකේ තියෙන වට්ටම් ස්කීම් එක ගත්තාම රුපියල් 100 කියන එක තියෙන්නේ ඒකක 99ට වඩා අඩුවෙන් ගන්නවා නම්. හරි? රුපියල් 100 කියන එක තියෙන්නේ ඒකක 999ට වඩා අඩුවෙන් ගන්නවා නම්. නෝ මෙතන ඇවිල්ලා තියෙන්නේ 1910. එතකොට අපිට අර අවශ්‍ය වෙන මෙන්න මේ රේන්ජ් එකේ නෑ මෙයා. ඒ කියන්නේ අපි රුපියල් 100 කියන එක පාවිච්චි කරන්න නම් ඒකක 999ට වඩා අඩු වෙන්න ඕන. ඒක රුපියල් 100 පාවිච්චි කරලා ගන්න EOQ ගාවේ 999 රේන්ජ් එකේ නෙමෙයි. හරි. ඒ නිසා මේ උත්තරය අපිට පිළිගන්න බැරි වෙනවා. හරි. එහෙනම් අපිට ඒක සටහන් කරන්න පුළුවන්. නමුත් P සමානයි රුපියල් 100 යන්න වළංගු වන්නේ පරාසය සඳහාය. එබැවින් Q 1910 අපි මෙතන ලියන Q යන්න කියලාත් කියන්න පුළුවන්. නමුත් P සමානයි රුපියල් 100 යන්න වළංගු වන්නේ Q යන්න 0.999 පරාසය සඳහායි. එබැවින් Q සමාන 1910 යන්න වළංගු නොවේ. හරි? වළංගු නොවේ. එහෙනම් රුපියල් 100 කියන එකෙන් අපිට යන්න බෑ කියන එකයි ඔකෙන් කිව්වේ. හරි? එහෙනම් ඊළඟට බලමු රුපියල් 100 නෙමෙයි නා රුපියල් 80 දී මේ උත්තරේ මොකද්ද වෙන්නේ කියලා. 80 දී මේ උත්තරේ මොකද්ද වෙන්නේ කියලා. ඒ අවස්ථා තුනම බලන්න ඕනේ. තුනෙන් එකකින් තමයි හරියන්නේ. එහෙනම් මේ අපි ලියන්නේ මේක රුපියල් 80 නම්. හරි? එතකොට මෙතනට එන්න ඕනේ 100 නෙමෙයි 80. ඒතර උත්තරේ වෙනවා 2136යි. 2136යි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් තවද මේ ප්‍රයිස් එක රුපියල් 80 නේ යන්න වළංගු වන්නේ Q යන්න මොන පරාසය තියනවා නේද 10යි 2499 සඳහායි. එතකොට දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ 2136 කියන්නේ මේ පරාසය තුල තියෙනවා. හරි? එබැවින් Q සමානයි නැත්නම් අපි ලියුවොත් මෙහෙම එබැවින් P සමානයි 80 දී EOQ නැත්නම් Q නේ 2136 යන්න පිළිගත හැක. පිළිගත හැක. එහෙනම් අපිට EOQ ලැබෙන්නේ ඇනෝමක ඒකක 2136ක් තියෙන්න ඕනේ මිල රුපියල් 80 ගානේ.
හැබැයි 70 ගාන එකකුත් තියෙනවා. ඒකත් අපිට චෙක් කරලා බලන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම වළංගු නොවන විදිහට එනවා. මොකද එකයි හරියන්න ඕනේ. අපි ඒක චෙක් කරලා බලමු. 70 නේ. එතන මෙතන එන්නේ 70. එහෙම ගත්තාම එන්නේ 2283යි. 2283යි මෙතනදිත් අවුලක් තියෙනවා. මොකද 70 කියන එක වළංගු වෙන්නේ 2500ට වඩා වැඩියෙන් එනවා නම් 2500ට වඩා වැඩි ඉලක්කමක් නෙමෙයි මේ තියෙන්නේ. නේද? නමුත් නේද? p සමාන 70 කලින් පළවෙනි එකටම ලියපු විදිහටමයි ලියන්න වෙන්නේ. යන්න වළංගු වන්නේ එහෙම කතාවක් නේ අපි ලිව්වේ නේද? එහෙමම ලියන්න. කිව් යන්න 2500ට නේ. වඩා වැඩි විටයි. එබැවින් මෙම අගයද පිළිගත නොහැක. මෙම අගයද පිළිගත නැහැ. එහෙනම් අපේ ප්‍රශස්ත නැවුම් ප්‍රමාණය වෙන්නේ එබැවින් ප්‍රශස්ත නැවුම් ඒ කියන්නේ වඩාම පිරිමැසුම් කියලා මේකේ තියලා තියෙන්නේ ඒක තමයි. ප්‍රමාණය මොකද්ද? p සමානයි රුපියල් නේ. එතකොට රුපියල් අපි අතාරිමුකෝ. රුපියල් ඕනේ. p සමානයි 80 දී q සමානයි 2136 යන්නයි. මේක තමයි EOQ අගය වෙන්නේ. හරි. මේක තමයි EOQ අගය Q කියලා දාලා තියෙන එක. 2136 යන්න. එතකොට මේක තමයි මේකේ හැටියට අපිට පේන උත්තරේ වෙන්නේ. එහෙම වුණත් මේකේ තියෙනවා ඩිස්කවුන්ට් එක. ඒ කියන්නේ දැන් රුපියල් 80ට තියෙද්දි තමයි EOQ එක තියෙන්නේ. නමුත් මෙයාට පෙන්නනවා රුපියල් 70ට මට දෙන්න පුළුවන් 2500ට වඩා වැඩියෙන් ගන්නවා නම් කියලා. එහෙනම් මේ තියෙන අවස්ථාවේ ඉඳලා තව එහාට යන්න පුළුවන්. එහෙනම් මේ අවස්ථාවත් අපි චෙක් කරන්න ඕනේ. දැන් අපිට අවශ්‍යතාවයක් නැහැ 2136 රේන්ජ් එකට වඩා පල්ලෙහා රේන්ජ් එක වෙන්නේ මොකද 0.999 නේ 2136 ආවේ 1000 2499 අතර ඊට වඩා අඩු එක චෙක් කරන්න ඕනේ. නමුත් වැඩි එකේදී අපිට බලන්න පුළුවන් රුපියල් 70 ගානේ දුන්නොත් ඊට වඩා වැඩි ලාභයක් ගන්න පුළුවන් වේද කියලා. එහෙනම් මෙතනදී අපි බලන්න ඕනේ මොකද්ද? පිරිවැයනේ. මුළු පිරිවැය සංසන්දනය කරන්න ඕනේ. හරි? මුළු පිරිවැය සංසන්දනය කරන්න ඕනේ. එහෙනම් මේ අවස්ථාවේදී අපිට ටෝටල් කොස්ට් එක ගන්න වෙනවා. හරි? මේ විට TC. මොකද ටෝටල් කොස්ට් එකේ සූත්‍රය වෙන්නේ? ඉතින් මේක පාඩමේ තියෙන්න ඕනේ. D වැඩි කරන්න ඕනේ ප්‍රයිස් එකෙන් මේ තියෙන ගැනුම් පිරිවැය. ඊට පස්සේ තියෙනවා ඇනවුම් පිරිවැය. කොහොමද ඇනවුම් පිරිවැය වෙන්නේ? ඇනවුම් වාර ගණන වෙන්නේ D බෙදීම Q. ඒක වැඩි කරන්න ඕනේ එක ඇනවුමක පිරිවැය. ඊට පස්සේ තොග පවත්වා ගැනීම පිරිවැය. ඒතර තොග පවත්වා ගැනීම පිරිවැය ගන්නේ කොහොමද? average inventory. ඒ කියන්නේ Q වලින් පටන් අරන් බිඳුව දක්වා අඩු වෙනවනේ. ඒතර average එක වෙන්නේ Q බෙදීම 2. මේවා අපි දීර්ඝව පන්තිදී සටහන් කරපු දේවල්. කතා කරලා සටහන් කරගත්ත දේවල්. හරි. එතකොට මේක තමයි මුළු පිරිවැය වෙන්නේ. ඒතර මේකට අපිට ආදේශ කරන්න ඕනේ. ඒතර D කියලා කියන්නේ 36500යි. වැඩි කිරීම මේ දැන් වෙලාවේදී ප්‍රයිස් එක රුපියල් 80යි. මේක තමයි ගැනුම් පිරිවැය. ඊට පස්සේ ඇනෝම් පිරිවැය D කියලා කියන්නේ 36500යි. ඒක වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නේ නැහැ.
Q කියලා කියන්නේ 2136යි. හරි? Q කියලා කියන්නේ 2136යි. වැඩි කිරීම CO කියලා කියන්නේ 1500යි. ඊට පස්සේ තොග පවත්වා ගැනීම පිරිවැය ඇවරේජ් කොස්ට් එක ඇවරේජ් ඉන්වෙන්ටරි එක වෙන Q බෙදීම 2යි. ඒතකොට 2136 බෙදීම 2 වැඩි කිරීම CH කියලා කියන්නේ මේ වෙලාවේ කීයද? රුපියල් 80න් 130යි. හරි? රුපියල් 80න් 130යි. ඒතර මේක සුළු කළාම එන උත්තරේ රුපියල් මිලියන 2යි 971යි 264යි 72ක් කියලා ගන්න පුළුවන්. හරි? ඒ උත්තරේ එහෙම ගමු. හරි? ඒතර මේක තමයි මේ වෙලාවේදී පිරිවැය වෙන්නේ. ඒතර මේක බලන්න ඕනේ සංසන්දනය කළා ඒකක මිල රුපියල් 70 වෙලාවේදී පිරිවැයත් එක්ක. යම් විදියකින් රුපියල් 70 වෙලාවේදී ලැබෙන පිරිවැය මීට වඩා වැඩි නම් කොහොමද මේ රුපියල් 70 ඩිස්කවුන්ට් එක ගැන හිතන්න ඕනේ නැහැ. නමුත් රුපියල් 70 දී ලැබෙන පිරිවැය මේ ඉලක්කමට වඩා අඩුයි නම් අපි එහෙනම් මොකද කරන්න ඕනේ? EOQ එකක් ආවත් 2136යි කියලා ඒක අපි පැත්තකින් තියලා ඒ කියන්නේ ප්‍රශස්ත දේ ඒක තමයි. නමුත් ඒක අපි පැත්තකින් තියලා මොකද කරන්නේ? රුපියල් 80ට වඩා අඩු මිලක් නියම වන ස්කීම් එකට අපි යනවා. එහෙනම් අපි චෙක් කරලා බලමු රුපියල් 70 දී පිරිවැය වෙන්නේ මොකද්ද කියලා. හරි? රුපියල් 70 දී පිරිවැය වෙන්නේ මොකද්ද කියලා. එහෙනම් මම මෙතනින් අයින් වෙලා right ඊළඟට රුපියල් 70 මිල සඳහා TC සොයමු. ඒතර ඒකේ සූත්‍රය වෙන්නේ කලින් සූත්‍රයම තමයි. මේ තියෙන්නේ ගැනුම් මිල D බෙදීම Q වැඩි කිරීම TO ධන Q බෙදීම 2 වැඩි කිරීම CH. හරි? CH. ඒතර D කියලා කියන්නේ 36500 දැන් මිල වෙන්නේ රුපියල් 70යි. ඒතර D කියලා කියන්නේ 36500 බෙදීම කීයද දැන් Q කියලා කියන්නේ? දැන් Q කියලා කියන්නේ 2136 නෙමෙයි. හරි? දැන් Q කියලා කියන්නේ 2136 නෙමෙයි. මොකද දැන් 2136 කියන්නේ රුපියල් 80 ගානේ මිල නියම වෙන වෙලාවෙදී. දැන් යන්නේ රුපියල් 70. ඒක රුපියල් 70ට නම් Q කියලා කියන්නේ කීයද? 2500ට වඩා වැඩි වෙන්න ඕන. එහෙනම් අපි ආරම්භක අවස්ථාව කීයද? 2500ට බලන්න ඕනේ. දැන් හිතන්න මෙහෙම. දැන් අපි වෙළෙන්සැලකින් බඩු අරගෙන කවුන්ටරේ ළඟට ආවහම කියනවා මට මෙහෙම කියනවා. මොකද කියන්නේ සර් ඔයාගේ බිල රුපියල් 4800යි. හරි? අපේ මේ දවස්වල මේ ප්‍රොමෝෂන් එකක් තියෙන රුපියල් 5000 හෝ හරි? හෝ ඊට වඩා වැඩියෙන් ගත්තොත් අපි ඔයාට දෙනවා මොකද්ද අපි ඒකට කියන්නේ රෙෆරල් ඩ්‍රෝ එකකට ඔයා අයිති වෙනවා කියලා. හරි? රුපියල් 5000 හෝ ඊට වඩා වැඩියෙන් ගත්තොත් ඔයා රෙෆරල් ඩ්‍රෝ එකකට අයිති වෙනවා කියලා කියනවා. ඒතර දැන් මම මේ වෙනකොට රුපියල් 4800ක අරගෙන තියෙනවා. ඒතර කවුන්ටරේ ඉන්න කෙනා කියනවා තව රුපියල් 200ක් හරි ඊට වඩා වැඩියෙන් බඩුවක් අරගෙන එන්න. එතකොට රුපියල් 5000 හෝ ඊට වඩා වැඩි වෙන නිසා මේ රෙෆරල් ඩ්‍රෝ එකට එන්ටයිටල් වෙනවා කියලා. ඒතකොට මේ වගේ වෙලාවකදී අපි බලන්නේ මොකද්ද? මෙන්න මේ ગેප් එක පියවලා අඩුම තරමේ රුපියල් 200ක භාණ්ඩයක් මිලදී ගැනීමට විතරයි. වටපිට බලනවා මේ පොඩි චොක්ලට් එකක් ගන්නවා. හරියටම රුපියල් 200 එකක් තමයි මම හොයන්න උත්සාහ කරන්නේ. මොකද මට උවමනාවක් නැහැ 5000 හෝ ඊට වඩා වැඩියෙන් නම් තියෙන කන්ඩිෂන් එක 6000ක බඩුව අරගෙන මේකට එන්ටයිටල් වෙන්න. මොකද දැන්ට මගේ අවශ්‍යතාවයට ඕන කරන ටික අරගෙන ඉවරයිනේ. ඒ නිසා මේකට එන්ටයිටල් වෙන්න රුපියල් 200ක් ගත්තා නම් ඇති. එන එකෙන් රුපියල් 200 වියදම් කරලා මේ 5000 ලිමිට් එක ඇති කරගත්තා නම් ඒ ප්‍රමාණවත් වෙනවා. 5000 ඊට වඩා වැඩි කියලා ඊට ඈතට යන්න උවමනාවක් නැහැ.
හරි ඒක නිසා මෙතනදිත් ඒ විදිහටම අපි හිතන්නේ අපිට ඩිස්කවුන්ට් එක දෙන්නේ රුපියල් 70 ඩිස්කවුන්ට් එක දෙන්නේ 2500ට වඩා වැඩි නම් විතරයි. එහෙනම් මේ වෙලාවේදී Q වල වටිනාකම වෙන්නේ 2500. මෙහිදී Q කියලා කියන්නේ 2500. එක්සෑම් එකේලාදී ඒක මේ විස්තර කරන්න ඕනේ ඇයි 2500 ගන්නෙ කියන එක ලියලා ගත්තාම ඒක ප්‍රමාණවත් වෙනවා. ඉතින් CO කියන්නේ 1500. Q කියලා කියන්නේ 2500 බෙදීම 2 CH කියලා කියන්නේ දැන් CH කියන්නේ කීයද? රුපියල් 70න් 130යි. මේක සුළු කළාම වෙනවා රුපියල් මිලියන 2යි 603යි 150ක් කියලා. ඒතර මේක කලින් ආව මිලියන 2යි 971යි 264ට වඩා අඩුයි. මේක අඩුයි. එහෙනම් මොකද එකෙන් කියවෙන්නේ? EOQ එක ප්‍රදර්ශනය කළත් රුපියල් 80ක එකක මිලකට ඊට වඩා අඩු පිරිවැයක් තියෙනවා රුපියල් 70 එකක මිලෙන් යන නිසා. හරි? මෙය P සමානයි 80 විට TC අගයට වඩා අඩුය. එබැවින් P සමානයි 70 යන මිල යටතේ ඒකක කීයද මිලදී ගන්න ඕන 2500ක් මිලදී ගැනීම වාසිදායකයි. වාසිදායකයි. ඒ විදිහට තමයි මේකට උත්තරේ ගන්න. right? ඊළඟට තියෙන්නේ ධාරිතා සැලසුම් කරන්නේ සංකල්ප තුනක් පැහැදිලි කරන්න. ආයන්නනේ. ධාරිතා සැලසුම් කරන්නේ සංකල්ප තුනක් පැහැදිලි කරන්න. එතකොට ධාරිතා සැලසුම් කරන්නේ සම්බන්ධයෙන් අපි නිබන්ධනයක් ලබා දුන්නා. නේද? ඒ නිබන්ධනේ නැත්නම් අපි කියන ටියුට් එකක් දුන්නා. ටියුට් එකේ මේ සඳහා ඔයගලන්ට පිළිතුරු තිබෙනවා. අපි ටියුට් දෙකක් දුන්නා. මේ තියෙන දෙවෙනි ටියුට් එක. මේ තියෙන ධාරිතා සැලසුම් කරන්නේදී අනුගමනය කරන සංකල්ප. හරි ප්‍රශස්ත මෙහෙයුම් මට්ටම. best operating level. ඊට පස්සේ පරමානුකූල ඵල. ඒවා ටිකක් දිග වැඩි. ඵලපුරුත්තා වක්‍රය ටිකක් ඩීටේල් වැඩි. ඉතින් මෙතන තියෙන ධාරිතා යොමුව කැපැසිටි කුෂන් කියන එක අපි ඊළඟ ගානෙත් ඒ වගේ යෙදීමක් තියෙනවා. ඊට ධාරිතා නම්‍යතාවය. මේ වගේ සංකල්ප කිහිපයක් අපි ඉගෙන ගත්තා. ඒතර මේවෙන් අපිට ওই උත්තරේ සකස් කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් කියලා හිතනවා. අපි ඊළඟට තියෙන ගැටලුවට යමු. හරි. මේක තමයි අපේ ගාන. මේකේ තියෙනවා සීමා සහිත ෆෘට් ජූස් පැකේජ් සමාගම නිපදවන A හා B කියලා ඇසුරුම් B A හා B කියලා බීම් වර්ග දෙකක් තියෙනවා. ඒතර A කියන එක ඇසුරුම් කරන්නත් පුළුවන් බෝතල් වල හෝ කාඩ්බෝඩ් පෙට්ටි වල නේ. A කියන එක ඇසුරුම් කරන්න පුළුවන් බෝතල් වල හෝ කාඩ්බෝඩ් පෙට්ටි වල. B කියන එකත් ඇසුරුම් කරන්න පුළුවන් බෝතල් හෝ කාඩ්බෝඩ් පෙට්ටි වල. හරි. එතකොට මේ බෝතල් කියන එක එකම ටයිප් කියලා අපිට හිතන්න වෙනවා. කාඩ්බෝඩ් උත් ඒක එකම ටයිප් එකේ. මොකද පොදුවේ තමයි ඊට පස්සේ විස්තර වෙන්නේ. බෝතල් නිෂ්පාදනයේ යන්ත්‍ර තුනක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද ගත්තොත් මේ බෝතල් ගත්තොත් බෝතල් 40ක් හදන්නත් ඕනේ 50ක් හදන්නත් ඕනේ. ඒ කියන්නේ ඔක්කොම බෝතල් 90ක් පළවෙනි අවුරුද්දේදී හදන්න වෙනවා. එතකොට ඒකට යන්ත්‍ර තුනක් තියෙනවා. එක යන්ත්‍රයකට ක්‍රියාකරුවන් දෙන්නෙක් අවශ්‍ය වෙනවා. දැනට ක්‍රියාකරුවෝ 10 දෙනෙක් ඉන්නවා. එක් යන්ත්‍රයකින් බෝතල් 1,40,000ක වර්ෂයකදී හදන්න පුළුවන්. හරි.
එහෙම තොරතුරක් පැහැදිලිවම කියලා තියෙනවා. ඊට පස්සේ දෙනවා කාඩ්බෝඩ් පෙට්ටි. පළවෙනි අවුරුද්දේදී 80ක් ඕන වෙනවා. දෙවෙනි පළවෙනි අවුරුද්දෙම B වලට 120ක් ඕන වෙනවා. ඒ කියන්නේ 200ක් ඕන වෙනවා. එතකොට කාඩ්බෝඩ් පෙට්ටි 200 හදන්න යන්ත්‍ර 4ක් තියෙනවා. එකකට ක්‍රියාකරු 3 දෙනෙක් ඕන වෙනවා. දැන් ක්‍රියාකරු 14 දෙනෙක් ඉන්නවා. අවුරුද්දකදී කාඩ්බෝඩ් පෙට්ටි 1,80,000ක් හදන්න පුළුවන්. හරි 1,80,000ක් හදන්න පුළුවන්. ඒතර ඒ විදිහට තමයි අපිට විස්තර දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ ඉදිරි වර්ෂ 5 සඳහා යන්ත්‍ර සහ ශ්‍රම ධාරිතා අවශ්‍යතාවය ගණනය කරන්න. හරි. ඒ කියන්නේ අපිට කොච්චර ධාරිතාවයක් අවශ්‍ය වෙනවාද කියන එක තමයි උතනින් අහන්නේ. හරි. කොච්චරක් අවශ්‍ය වෙනවාද කියන එක තමයි අහන්නේ. මේ ගණන පොඩ්ඩක් ලොකු වෙන්නේ මේ අවුරුදු ගණනාවක් ඉස්සරහට තියෙන නිසා. නමුත් අපි එක අවුරුද්දක් විතරක් හිතුවොත් මේක බොහොම ලේසියෙන් විසඳ ගන්න පුළුවන් වෙනවා. එතකොට මේක සමරයිස් කරගත්තොත් බෝතල් ගත්තොත් A කියන බීම් වර්ගය සඳහා බෝතල් 40ක් ඕනේ. මෙතන බෝතල් 50ක් ඕනේ. ඒතර ඔක්කොම බෝතල් 90ක් තමයි පළවෙනි අවුරුද්දේදී ඕනේ කරන්නේ. කාඩ්බෝඩ් පෙට්ටිත් ඒ වගේම 80කුයි 120යි 200ක් ඕන කරනවා. ඒ දෙක අපිට එකට එකතු කරලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු මේකට උත්තරේ කොහොමද ලියන්නේ කියලා. මේ තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නේ ඇයන කොටස. හරි. එහෙනම් අපි මුලින්ම ගමු බෝතල් නිෂ්පාදනයේ පැත්තට හම්. හරි. බෝතල් නිෂ්පාදනය. හරි. අපි ගමු පළවෙනි අවුරුද්ද. පළවෙනි වර්ෂයේ සඳහා. හරි. පළවෙනි වර්ෂයේ සඳහා ගත්තොත් අපිට බෝතල් කොච්චරක් ඕන වෙනවද? 90යි. අවශ්‍ය බෝතල් ගණන සමානයි 90යි. නැත්නම් අපි එක ලිව්වොත් 40 දන 50. එහෙම ක්ලියර් ගමු 90 ආව විදිහ. හරි. 40 දන 50 90. මේක තමයි අවශ්‍ය බෝතල් ගණන. එතකොට අපිට කියලා තියෙනවා එක් යන්ත්‍රයකින් හදනවා අපි අතර 90 කියන 90000යි. 0.3ත් එක්කම යමුකෝ. හරි. එක් යන්ත්‍රයකින් හදනවා 1,40,000ක්. එහෙම ගන්න තියෙනවා. එක යන්ත්‍රයක් භාවිතා කළොත් 1,40,000ක් හදන්න පුළුවන්. එක් යන්ත්‍රයක නිෂ්පාදනය. එක් යන්ත්‍රයක නිෂ්පාදනය වෙන්නේ බෝතල් 1,40,000යි. හරි. බෝතල් 1,40,000. දැන් අපිට ඕනේ බෝතල් 90,000ක් හදන්න විතරයි. හරි. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා යන්ත්‍ර මේකෙදි කියලා තියෙන යන්ත්‍ර තුනක් තියෙනවා කියලා. එක යන්ත්‍රයක් පාවිච්චි කළාම අපිට ප්‍රමාණවත් වෙනවා. එහෙනම් අපිට එක යන්ත්‍රයක් ගත්තත් ඒක වැඩි වගේ තමයි පේන්නේ නේ. එහෙනම් ඇත්තටම අපිට ලියන්න පුළුවන් අවශ්‍ය යන්ත්‍ර ගන්න. නේ? එම නිසා අවශ්‍ය යන්ත්‍ර ගණන. අවශ්‍ය යන්ත්‍ර ගණනක වෙන්නේ කීයද එතකොට? ඇත්තටම එකයි. නමුත් අපි මේකද ලියන්නේ ඒක එකත් වැඩිනේ අපිට. හරි. අපි කියන්නේ මේ යන්ත්‍ර භාගයක් තිබ්බනම් ඇති කියලා සමහරවල් නේ. ඒ කියන්නේ එකත් වැඩි. එහෙනම් මේ යන්ත්‍ර ගණන හොයන්නේ කොහොමද? අපිට අවශ්‍ය ඒ කියන්නේ දැන් එක යන්ත්‍රයකින් 1,40,000ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ 1,40,000ක් හදන්න එක යන්ත්‍රයයි. ඒ නිසා 90,000ක් හදන්න යන්ත්‍ර කීයද? 1,40,000ට එක යන්ත්‍රය නම් 90,000ට යන්ත්‍ර කීයද? එතකොට අපි ඔක ලියන්නේ එක බෙදීම 140 වැඩි කිරීම 90 විදියට නේ. 0.3 අපි ලීසියට අමතක කළොත්. එහෙනම් අවශ්‍ය යන්ත්‍ර ගණන වෙන්නේ දශම ගාන. 90 බෙදීම 140යි. ඒතර යන්ත්‍ර ඕනේ ඉන්නේ 0.64යි.
එහෙනම් මෙන්න පළවෙනි අවුරුද්දේ යන්ත්‍ර අවශ්‍යතාවය. හරි. මෙන්න තියෙන පළවෙනි අවුරුද්දේ යන්ත්‍ර අවශ්‍යතාවය. යන්ත්‍ර ඕනෙන්නේ 0.64යි. යන්ත්‍ර 3ක් දීලා තියෙන එක ඒතකොට වැඩි. අන්න එතන තමයි අර ධාරිතා හිරුම කියන එක තියෙන්නේ. කැපැසිටි කුෂන්. ඕනාට වඩා වැඩිපුර අපිට තියෙනවා. හරි. ඕනාට වඩා වැඩිපුර තියෙනවා. ඒක තමයි කුෂන් එක කියලා කියන්නේ. එහෙනම් මෙතන මේ කුෂන් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒතකොට පළවෙනි අවුරුද්දේදී අවශ්‍ය යන්ත්‍ර ගණන වෙන්නේ 90 බෙදීම 140යි. ඒතකොට ඔය වගේම හිතන්න පුළුවන් නේ. දෙවෙනි අවුරුද්දේදී කොච්චරද ඕනේ? හරි. ඒක අපි ඊළඟ අවස්ථාවේදී ලියනවා. නමුත් මම මෙතන නිකන් නෝට් කරගත්තොත් දෙවෙනි අවුරුද්දේදී කොච්චරද ඕනේ? දෙවෙනි අවුරුද්දේදී බෝතල් අවශ්‍යතාවය ඉන්නේ 130යි 80යි එකතු කරපුවාම බලන්න. 130යි 80යි එකතු කරපුවාම 220යි. නේද? එක යන්ත්‍රයකින් 140යි. එතන මෙතන 1.57යි. ඔන්න දැන් යන්ත්‍ර ඕන වෙනවා 1.57. දැන් එක යන්ත්‍රයක් මදි 1.57ක් වුණේ. 1.57 ප්‍රොවයිඩ් කරගන්නේ මේ යන්ත්‍ර දෙකක්ම දාලා. නමුත් අපේ සංඛ්‍යාත්මක අගය ගත්තොත් යන්ත්‍ර 1.57ක් තිබුණාම ඇති. ඒතර ওই විදිහට තමයි ඊළඟ අවුරුදු වල හොයන්නේ. අපි ඒක ෂෙඩියුල් එකට ආවම කරමු. ඒතර මෙතනට ආවම මේ තියෙන්නේ පළවෙනි අවුරුද්දේදී අවශ්‍ය කරන යන්ත්‍ර ප්‍රමාණය. ඊට පස්සේ බලන්න පුළුවන් ශ්‍රම අවශ්‍යතාවය. මොකද ශ්‍රම අවශ්‍යතාවය වෙන්නේ? එක යන්ත්‍රයකට ක්‍රියාකරුවන් කී දෙනෙක්ද ඕන වෙන්නේ? තාම ඉන්නේ බෝතල් වල කාඩ්බෝඩ් පෙට්ටි නෙමෙයි. එක් යන්ත්‍රයකට ක්‍රියාකරුවන් දෙන්නෙක් අවශ්‍ය වෙනවා. හරි? එහෙනම් අපිට බලන්න පුළුවන් එම නිසා අවශ්‍ය ශ්‍රම ප්‍රමාණය. ශ්‍රම ප්‍රමාණය. නේ? අවශ්‍ය ශ්‍රම ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට අපිට ඕන වෙන්නේ යන්ත්‍ර 0.64යි එක යන්ත්‍රයකට මිනිස්සු දෙන්නෙක් ඕනේ. ඒතකොට අපි නෝට් එකක් දාගත්තොත් මේ දෙක කියලා කියන්නේ එක් යන්ත්‍රයක් සඳහා අවශ්‍ය මිනිසුන් ගණන. ක්‍රියාකරුවන් කියන එක තමයි හරි. මිනිසුන් ගණන. ඒතකොට එහෙනම් අපිට මිනිසුන් මම මිනිසුන් කියලාම ලියන්නේ ඒතකොට අවබෝධ වෙන නිසා හොඳටම නිකම් ඉලක්කම නැතුව 1.28ක් මිනිස්සු ඕනේ. 1.28ක් මිනිස්සු ඕනේ. හැබැයි මිනිස්සු ඉන්නවා කීයද? 10ක් ඉන්නවා. ඕනාට වඩා වැඩි. යන්ත්‍රය අල්ලගෙන ඉන්නත් වටේට කට්ටිය ඉන්නවා. හරි. ඒතර පළවෙනි අවුරුද්දේදී ඕන ශ්‍රම අවශ්‍යතාවය වෙන්නේ මිනිස්සු 1.28යි. පැහැදිලිනේ? ඒ කියන්නේ මුලින්ම යන්ත්‍ර අවශ්‍යතාවය ගන්න ඕනේ. ඒ යන්ත්‍ර අවශ්‍යතාවය කියලා කියන්නේ යන්ත්‍ර කීයක්ද කියන එක ඒ යන්ත්‍ර ගාන වැඩි කරනවා එක් යන්ත්‍රයකට අවශ්‍ය මිනිසුන් ගන්න. ඒකට මිනිස්සු කී දෙනෙක් ඕනේද කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් මේ අනුව අපිට පුළුවන් අවුරුදු කීයද? අවුරුදු 5ටම ෂෙඩියුල් එකක් හදාගන්න. ඒතර මේක අපේ අවබෝධය සඳහා තමයි පළවෙනි වර්ෂය කියලා මෙතන සටහන් කරලා කළේ. එහෙනම් අවුරුදු ඔක්කොටම ෂෙඩියුල් එක හදාගන්න පුළුවන්. ඒතර මම නැවතත් විනාඩියක් අරගෙන කිව්වොත් මේකෙදි අවුරුදු 5ක් තිබුණාට අවුරුදු 5ටම කරන්නේ එකම විදිහට. ඒ නිසා මුලින්ම අපි පළවෙනි අවුරුද්ද ගත්තා. ඒතර පළවෙනි අවුරුද්දේ නිෂ්පාදන වර්ගයක් තියෙනවා බෝතල් සහ කාඩ්බෝඩ් පෙට්ටි කියලා. ඒතර බෝතල් ඔක්කොම ඕන වෙනවා. A වලට 40000යි B වලට 50000යි ගත්තාම බෝතල් 90000ක් ඕන වෙනවා. ඒවා හදන්නේ යන්ත්‍ර සහ මිනිසුන් මගින්. ඒතර මුලින්ම යන්ත්‍ර බලනවා. එක් යන්ත්‍රයකින් බෝතල් 1,40,000ක් හදනවා. අපිට ඕනේ බෝතල් 90000යි. එහෙනම් අවශ්‍ය යන්ත්‍ර ගණන වෙන්නේ 90 බෙදීම 140. හරි. ඒතකොට ඒකට අර භාවිතය අර මෙච්චරට මෙච්චර නම් අච්චරට කොච්චරද කියලා කතාව තියෙන ඒ ක්‍රමයට තමයි යන්නේ. 1,40,000කට එක යන්ත්‍රය ඕනේ. ඒ 90000කට යන්ත්‍ර එක බෙදීම 140 වැඩි කිරීම 90 කියන 90 බෙදීම 140. ඒතර යන්ත්‍ර පළවෙනි අවුරුද්දේදී ඕනේ වෙනවා 0.64. ඒක තමයි යන්ත්‍ර අවශ්‍යතාවය. ඒතකොට එක් යන්ත්‍රයකට මිනිස්සු දෙන්නෙක් ඕනේ. එහෙනම් 0.64කට මිනිස්සු වැඩි කිරීම 2 1.28ක් ඕන කරනවා. එහෙනම් මේ විදිහටම අපිට ඊළඟ අවුරුදු 4ටත් ගන්න පුළුවන්. ඒතකොට ඒක අපිට ටේබල් එකකට ගත්තොත් හරි. මේ ආකාරයට වසර 5 සඳහා නැත්නම් වසර 5 තුලදී එහෙම ලියමු. වසර 5 තුලදී
බෝතල් නිෂ්පාදනය සඳහා අවශ්‍යතාවය පහත දැක්වේ. පහත දැක්වේ. අපි මේකට ටේබල් එකක් ගමු. මේක පහකට බෙදමු. 5 2 3 4 5. හරි. එතකොට මේ තියෙන්නේ අවශ්‍යතාවය. අවශ්‍යතාවයේ තියෙනවා යන්ත්‍ර ගණනයි මිනිසුන් ගණනයි. යන්ත්‍ර ගණනයි මිනිසුන් ගණනයි. එතකොට මේ තියෙන වර්ෂය 1 2 3 4 5. දැන් පළවෙනි අවුරුද්දේදී යන්ත්‍ර කීයක් ඕන වෙනවද? ඒක අපි දැන් මේ වෙනකොට කැල්කියුලේට් කරලා ඒක මෙතනටත් දාන්න පුළුවන්. හරි. එතකොට අපිට පළවෙනි අවුරුද්දේදී බෝතල් 90000ක් හදන්න ඕනේ. එකකින් හදන්නේ 1,40,000යි. ඒ අනුව යන්ත්‍ර ඕන වුණා 0.64. 0.64. එතන මිනිස්සු ඕන වෙනවා එක යන්ත්‍රයකට මිනිස්සු දෙන්නෙක් ඕනේ. ඒක නිසා මිනිසුන්ගේ අවශ්‍යතාවය ආවා 1.28 කිය. එතන මේ විදිහට ඊළඟ අවුරුදු වලට යන්නත් පුළුවන්. අපි යන්ත්‍ර කතාව ඉවර කරලා ඉමු හරහට නේද? ඒක ලේසි. එතකොට දෙවෙනි අවුරුද්දේදී ඔක්කොම බෝතල් 130යි 80යි 220ක් ඕනේ. එතකොට එක යන්ත්‍රයකින් 1.40යි. ඒතර යන්ත්‍ර 1.57ක් ඕනේ. තුන්වෙනි අවුරුද්දේදී බෝතල් ඕන වෙනවා 140යි 100යි 240ක්. ඒතර එක යන්ත්‍රයකින් 140 හදන්නේ ඔක්කොම බිඳු 3ක් වෙනවා. බිඳු 3 අතරින් අපේ පහසුවට කපලක් වෙනවා කොහොමද? 1.71ක් යන්ත්‍ර ඕන වෙනවා. හතරවෙනි අවුරුද්දේදී බෝතල් 150යි 110යි 260යි 260 බෙදීම 140. යන්ත්‍ර ඉම්ප්‍රූව් වෙන්නේ එක යන්ත්‍රයකින් 140ම තමයි හැම අවුරුද්දකම දෙන්නේ. 1,40,000 ගන්න. ඒකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් නැහැ. අන්න එතනදී මේ වගේ ගානකදී දෝෂයක් තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණු වෙලා සමහරට ඒ යන්ත්‍ර පළවෙනි අවුරුද්දේ පාවිච්චි කරන යන්ත්‍ර නෙමෙයි ඊට පස්සේ එන්නේ. ඒකට 1,40,000ට වඩා වැඩියෙන් නිපදවන්න පුළුවන් යන්ත්‍ර එන්න පුළුවන්. නමුත් එහෙම එකක් මේකෙදී දාලා නැහැ. එහෙම වුණොත් සංකීර්ණ වෙන නිසා. හරි. එතන මේක 2.29. එතන අවශ්‍ය මිනිසුන් ගණන ඒ වගේම ගන්න පුළුවන්. 1.5ට වැඩි කිරීම 2 3.4යි 1.71 වැඩි කිරීම 2 3.4යි 2යි 1.86 වැඩි කිරීම 2 3.7යි 2යි. ඊට පස්සේ පස්වෙනි අවුරුද්දේදී යන්ත්‍ර 2.29ක් ඕනේ. එක යන්ත්‍රයකට මිනිස්සු දෙන්නයි. එතකොට මිනිසුන් 4.58ක් ඕනේ. 4.58ක් කියලා කියන ඉතින් මිනිසුන් දශම ගන්න බෑ. නමුත් අපි ගණනේදී මේක පෙන්නනවා. ඒතර මිනිසුන් 5 දෙනෙක් ඕනේ පස්වෙනි අවුරුද්දේ. පූර්ණ සංඛ්‍යාවට යන්න වෙනවා. හරි. දශමයක් ඉස්සරහට ගියත් ඊළඟ ඉලක්කමට යන්න වෙනවා. දැන් මෙතන තියෙන්නේ 3.14යි. 3.14 කියලා කියන්නේ මිනිස්සු 4 දෙනෙක් ඕන කරා. නේ මිනිස්සු 4 දෙනෙක් ඕන කරා. ඒතර මේක තමයි අවුරුදු 5ේදී යන්ත්‍ර ඕන ගණනක් මිනිසුන් ඕන ගණනක් වෙන්නේ. හරි. ඊට පස්සේ මම තව කොලමයක් ඉතුරු කළා. ඇත්තට ඒක ඉතුරු කළේ අන්තිමට මහනවා සමාගමේ ධාරිතා ඇහිරුම
ස්වභාවය පිළිබඳ මොකක්ද ඔයාගේ අදහස? හරි. ඒතර මම මෙතන ලියන්නේ මොකද්ද? පවතින ධාරිතාවය. හරි. පවතින මේ වෙන වෙලාවේදී පවතින ධාරිතාවය තමයි මෙතන මම ලකුණු කරන්නේ. ඒතර යන්ත්‍ර මේ වෙලාවේ තියෙන යන්ත්‍ර තුනක්. මම පැහැදිලි වෙන්නත් එක්ක එන යන්ත්‍ර කියලාම ලියන්නම්කෝ. මෙතනදී තියෙනවා ඉස්සරහා වම් පැත්තේ යන්ත්‍ර කියලා. මම මෙතන ලියන යන්ත්‍ර තුනයි. මිනිසුන් කී දෙනෙක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා. දැනට පවතිනවා. බෝතල් වලට බෝතල් නිෂ්පාදනයේට යන්ත්‍ර 3කුයි මිනිසුන් 10කුයි තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට පේනවා එක් අවුරුද්දේ ගත්තොත් යන්ත්‍ර අවශ්‍යතාවය මේ 3 කියන එකට වඩා අඩුයි. 5 වෙනි අවුරුද්දේ විතර මේක යන්තම් 3 කියන එකට යනවා. මොකද 2.2 නම් මේ කියන්නේ යන්ත්‍ර 3ක් අපිට දාන්න වෙනවා. හරි. එතකොට 5 වෙනි අවුරුද්දේ ඇරුණාම අනිත් හැම අවුරුද්දකදීම ධාරිතා ඇහුරුමක් තියෙනවා. කුෂන් එකක ඉන්නේ. යන්ත්‍ර 3ක් තියෙනවා. මේ දැන් මේ අවුරුද්ද ගත්තොත් යන්ත්‍ර 2යි පාවිච්චි වෙන්නේ. 1.86යි. ඒතර එක යන්ත්‍රයක් පැත්තකට වෙලා තියෙනවා. ඒක තමයි ධාරිතා ඇහුරුම වෙන්නේ. ඒතර මිනිසුන් ගත්තොත් ඒක ඊටත් වඩා වර්ස්ට් වෙලා තියෙනවා. හරි. මිනිසුන් අපිට උපරිම ඕන වෙන්නේ 5 වෙනි අවුරුද්දේ 4.58ක් නැත්නම් මිනිස්සු 5ක්. නම මිනිස්සු 10 දෙනෙක් ඉන්නවා. මිනිස්සු 10 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ධාරිතා ඇහුරුමක් මිනිසුන් පැත්තෙන් තියෙනවා. හරි. මිනිසුන් පැත්තෙන් තියෙනවා. ඒතර ඒක විස්තර කරන්න පුළුවන් මේ වෙලාවේදී. ඒතර මේ වෙලාවේදීම ලියන්න පුළුවන් යන්ත්‍ර පැත්තෙන් ගත්තොත් යන්ත්‍රවල ධාරිතා ඇහුරුමක් තියෙනවා. මිනිසුන් පැත්තේ ධාරිතා ඇහුරුමක් තියෙන. ඒ කියන්නේ අවශ්‍යතාවයට වඩා වැඩියෙන් අපි මේ වෙලාවේදී සම්පත් ලබා දීලා තියෙනවා. ඒ ගැන කියන්න ඕනේ. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මොකද්ද? මේ අනුව යන්ත්‍ර සහ මිනිසුන් යන අවස්ථා දෙකටම ධාරිතා ඇහුරුමක් තිබෙන බව පෙනී යයි. ධාරිතා ඇහුරුමක් තිබෙන බව පෙනී යයි. හැබැයි යන්ත්‍ර ගත්තොත් 5 වෙනි අවුරුද්දේදී 3 දෙනාම පාවිච්චි වෙනවා. නමුත් දශමත් එක්ක ගත්තොත් එහෙම 3ට වඩා 2.29 අඩුයි. ඒතර මේ විදිහටම තමයි කාඩ්බෝඩ් පෙට්ටි වලටත් මේ කතාව ලියවෙන්නේ. හරි. කාඩ්බෝඩ් පෙට්ටි වලටත් මේ වගේම තමයි ලියවෙන්නේ. එතකොට මේ ආකාරයටම අපිට කාඩ්බෝඩ් පෙට්ටි වලට එන්න පුළුවන්. මම මේ ටේබල් එකම පාවිච්චි කරන්නම් ඇදපු නිසා මේ ටිකම මකලා දාලා හරි. දැන් මේ ලියන්නේ කාඩ්බෝඩ් පෙට්ටි වලට. මෙතනම ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙනම් පළවෙනි අවුරුද්දේ කාඩ්බෝඩ් පෙට්ටි කීයක් ඕනේද? 80යි 120යි 200ක් ඕන වෙනවා. 200ක් ඕන වෙනවා. එහෙනම් කාඩ්බෝඩ් පෙට්ටි අපි පළවෙනි අවුරුද්දට ආවොත් 200ක් ඕන වෙනවා. ඒකට යන්ත්‍ර හතරක් දීලා තියෙනවා. එක් යන්ත්‍රයකින් 1,80,000ක් හදන්න පුළුවන්. එහෙනම් 2 බෙදීම 180 මෙතනට එන්නේ. හරි. 200 බෙදීම 100. 2 නෙමෙයි 200 බෙදීම 180 එන්නේ. ඒතර 1.11. 1.11. අර කලින් වගේම සමරි එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක දැන් විභාගෙලදී ඩීටේල් යන්න උවමනාවක් නැහැනේ. ඒතර පළවෙනි එක කළා නම් ඒ වගේම දෙවෙනි එකට එන්න පුළුවන්. බෝතල් වලට කළා නම් පෙට්ටි වලටත් ඒ විදිහටම තමයි. ඒතර පෙට්ටි පළවෙනි අවුරුද්දේදී ඕන වෙනවා 80යි 120යි 200ක් ඕන වෙනවා. එක් යන්ත්‍රයකින් හදන්නේ පෙට්ටි 180යි. එහෙනම් යන්ත්‍ර ඕන වෙනවා 200 බෙදීම 180 1.1. ඒතර 2.11ක් යන්ත්‍ර අවශ්‍ය වෙන වෙලාවේදී ඒකට ඕන කරන මිනිසුන් ගාන වෙන්නේ 1.11 වැඩි කිරීම
කීයක්ද ඕන වෙන්නේ එක් යන්ත්‍රයකට මිනිස්සු 3 දෙනෙක් ඕන වෙනවා. ඒ නිසා මේක වැඩි කරනවා 3. 3.3. දැන් මේනේ කාඩ්බෝඩ් පෙට්ටිය වලට එක් යන්ත්‍රයකට ක්‍රියාකරුවන් 3 දෙනෙක් ඕන වෙනවා. ක්‍රියාකරුවෝ ඔක්කොම 14ක් ඉන්නවා. ඒතකොට මෙතනත් ඕගලන්ට පේනවා කුෂන් එකක් තියෙනවා. නේ? යන්ත්‍ර සහ මිනිසුන් කියන දෙපාර්ගයේම කුෂන් එකක් තියෙනවා. යන්ත්‍ර තියෙනවා 4ක්. නේ? යන්ත්‍ර තියෙනවා 4ක්. මම මෙතන ලිව්වොත් මෙතන 4. මිනිසුන් කීයද? 14ක්. ඒතකොට ඉතාලම පැහැදිලිව ධාරිත ඇහරුමක් තියෙන බව පේනවා. ඒතකොට ඊළඟ අවුරුදු වලටත් මේ වගේම ලියා ගන්න පුළුවන්. දෙවෙනි අවුරුද්දේදී කාඩ්බෝඩ් පෙට්ටි 350ක් ඕනේ. එක මැෂින් එකෙන් 1.80ක් හදනවා. බිඳු 3ක් එනවා හැම එකේම. ඊට පස්සේ එකේදී 340ක් ඕනේ. බෙදීම 180. ඊළඟ අවුරුද්දේ 380ක් ඕන වෙනවා. ටෝටල් එක බෙදීම 180. ඊට පස්සේ 480ක් ඕන වෙනවා. 180. ඉතින් මේවා උත්තර ගත්තොත් 1.94යි 1.8යි 9යි 2.11යි 2.6යි 7යි. ඉතින් අවශ්‍ය මිනිසුන් ගන්න මේ වගේම 1.94 වැඩි කිරීම 3 5.82යි 1.89 වැඩි කිරීම 3 දිගට මිනිස්සු ඕන වෙන්නේ 3 බැගින් එක යන්ත්‍රයකට 2.11 වැඩි කිරීම 3 6.33යි 2.67 වැඩි කිරීම 3 8.01යි. හරි. එතකොට මේ අවස්ථා දෙකේදීම යන්ත්‍ර මිනිසුන් කියන අවස්ථා දෙකේදීම හොඳටම ධාරිතා ඇසුරුමක් තියෙනවා. මිනිසුන් අවශ්‍ය වෙන උපරිම ලෙස පස්වෙනි අවුරුද්දේ 2.6 යන්ත්‍රනේ. යන්ත්‍ර 2.67යි. කියන්නේ යන්ත්‍ර 3ක් තිබ්බනම් ඇති යන්ත්‍ර 4ක් තියෙනවා. මිනිසුන් හුඟක් වැඩි. උපරිම ලෙස 8.01 කියන්නේ මිනිසුන් 9ක් ඕනේ. ඒ 0.1 සපුරා ගන්නත් ඊළඟ මිනිස්සයාට යන්න වෙනවා. ඒ කියන්නේ මිනිසුන් 9යි. ඉතින් 14ක් කියන හොඳටම වැඩි. නේ? එහෙනම් මෙතන ලියන්න පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටි නිෂ්පාදනයේදීද යන්ත්‍ර සහ මිනිසුන්ගේ ධාරිතා ඇසුරුමක් පවතී. ධාරිතා ඇසුරුමක් පවතී. ඇහුරුම කියලා කියන්නේ නැත්නම් ධාරිතා ඇහුරුමක් පවතී. ඇසුරුමක් නෙමෙයි මම වැරදි විදිහට ඒක ශබ්ද කළේ. ධාරිතා ඇසුරුම නෙමෙයි ධාරිතා ඇහුරුමක් පවතී. කැපැසිටි කුෂන් කියන්නේ. ඊට පස්සේ අපි අන්තිම ප්‍රශ්නට එනවා. දැන් ඔරලෝසුව දිහා බලනවා විභාග වෙලාවේදී නේද? තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ප්‍රශ්න අංක 5. ඒකේ මුල් කොටස් තියෙන්නේ මොනවද? පූර්ණ ගුණාත්මක කළමනාකරණයට අදාළ මූලධර්ම 3ක් විස්තර කරන්න. හරි. එතකොට අපේ හෑන්ඩ් අවුට් වල මේවා පැහැදිලිව විස්තර වෙලා තියෙනවා. හෑන්ඩ් අවුට් ටික කෝ කියලා දැන් මේ වෙලාවේ සමහරලාට හොයනවා. ඔයගලන්ට පුළුවන් MS Studies YouTube channel එකට ගිහිල්ලා ඒ YouTube channel එකේ playlist 3ක් තියෙනවා. playlist 4ක් තියෙනවා. හරි. ඒ playlist අතරේ තියෙන operations management කියලා playlist එකක්. මේක මේ වෙනකොට හුඟක් අය දන්නවා. මම ඔයගොල්ලන් දැනුවත් කරපු විදිහට. නමුත් දන්නේ නැති කෙනෙක් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවනම් එයාට මේ handouts ටික ඔක්කොම ඉතින් ගන්න පුළුවන්. MS Studies වල playlist වලට ගිහිල්ලා ඒකේ තියෙන playlist 4න් operations management කියන playlist එක තියෙනවා. ඒ playlist එකේ description එකේ තියෙනවා මේවා ටික ඔක්කොම attach කරලා. description කියන එකෙන් යන්න පුළුවන්. හරි. එතකොට පූර්ණ ගුණත්ව කළමනාකරණයට අදාළ මූලධර්ම ඒකේ අපි ලියලා තියෙනවා ගුණත්ව පිරිවැයට උදාහරණ තියෙනවා. නිෂ්පාදන කිරිවේ පිරිවෙත සැලසුම් කරන ආකෘති 4 ඒව හැම එකක්ම ඒකෙදී අපි සටහන් කරලා තියෙනවා. නමුත් අපි විනාඩියක් අරගෙන ඒක පෙන්නුවා total quality management. පූර්ණ ගුණත්ව කළමනාකරණයේ මූලධර්ම
මේ ගැන විස්තර තියෙනවා ගුණත්ව පිරිවැය. දැන් ඊළඟ ප්‍රශ්නේ අහන ගුණත්ව පිරිවැය කියලා තියෙනවා. මේ තියෙන ගුණත්ව පිරිවැය අවස්ථා 4. මෙන්න තියෙනවා පූර්ණ ගුණත්ව කළමනාකරණයට දාලා මූලධර්ම. හරි? පාරිභෝගික නැඹුරු ඉහළ කළමනාකරණ සහභාගීත්වය. ඒතර මේවා මතක තියාගන්න ඕනේ. ඒකෙන් අපිට තුනක් විස්තර කරන්න කියලා කියනවා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ ආවේ ගුණත්ව පිරිවැය පැත්තට. ඒක කලින් සටහනේ මෙන්න මෙතන විස්තර වෙලා තියෙන ඒක ඩීටේල් කරලා තියෙනවා එහා පැත්තේ පිටු. හරි ඊට පස්සේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලියේ පිරියද සැලසුම් කරන ආකෘති 4. ඒතර පිරියද සැලසුම් කරන්නට අපි එන්න ඕනේ